समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिमतुनि මේ සන්ධ්‍යායාමයේත් ඔබ සම්බන්ධ වෙන්නේ බුද්ධ පුතුන් මුහුණුපත සමග දහම් කරුණක් ඉගෙන ගන්නට තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සදහම් මාතෘකාවක් ඔබත් එක්ක මෙතන සිට සාකච්ඡා කරන්නටයි අප සූදානම් වෙන්නේ. අද පින්කමේ දායකත්වයේ දරන්නේ තරුණ දරුවෝ දෙන්නේ දිනුක්ෂි සෝමසිරි දුවත් ඒ වගේම එම දුවගේ සැමියා හර්ෂණ තිලකරත්න පුතත්. ඒ තරුණ දරුවෝ දෙන්න අද මේ පින්කම සිදු කරද්දී විශේෂයෙන්ම අපේක්ෂා කරනවා තමන්ගේ පළමු විවාහ සමරුම 12 වෙනිදාට යෙදিলা තිබුණේ අගෝස්තු මාසේ. දෙදෙනාට ආශිර්වාද ලබා ගන්න වගේම දෙදෙනාගේම ආදරණීය මව්වරු දෙපළට අප්පච්චිලා දෙන්නට සහෝදරිය ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම මේ උතුම් පින්කමේ අරමුණු අතර අපේක්ෂා අතර තියෙනවා. ඉතින් ඒ දුව ඒ අම්මා තාත්තා එයත්ෝ විශ්‍රාමික විදුහල්පතිවරු පාඨශාලාචාර්යවරු එයත්ෝ අපි ලංකාවේදී කොරෝනා වසංගතයට පෙර අවස්ථා ගණනකම කුලියාපිටිය ප්‍රදේශයේ තමන්ගේ ගමේ විහාරස්ථානයේ තමන් පරිපාලනය කරපු පාසල්වල විවිධ අවස්ථාවල සද්ධර්ම දේශනාවන් අප වැඩම කරවලා සිත කරන්නට යෙදුණා. ඒ වගේම අපේ කුලියාපිටිය ආදී ඒ ආශ්‍රිත පළාතකට වැඩම කරෝතින් ස්ථිර වශයෙන්ම ඒ මව්පියෝ මේ පින්කම සිත කරන දියණිය ඒ දුවගේ සොහොයුරිය ඇතුළු ඒ පවුලේ අය නොකඩවාම කොහොම හරි විවේකයක් හදාගෙන දහම් අහන්නට එනවා. ඒ වගේම ධර්ම පරිස්කාර පූජා කිරීම සිද්ධ කරනවා. බොහෝ පින් කටයුතු සිද්ධ කරගත්ත දරුවෝ. ඉතින් ඒ වැඩිමහල් දියණිය විවාහ භූමියට පත් වෙලා විවාහ ජීවිතයට අවුරුද්දක් වීම නිමිති කරගෙන අපට ඉල්ලා සිටියා සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. අපි ඒ දුවටත් විවාහ වුණු පුතුණුවන්ටත් ආශිර්වාද කරමින් අත්තම්මා දෙදෙනාගේ අම්මා තාත්තා ඇතුළු හැමෝටම සෙත් පතමින් බණ අහන ඔබටත් ආශිර්වාද කරමින් මේ දේශනාව මෙතන සිට සිද්ධ කරනවා. ඊටම වටින ගාථා ධර්මයක් අපට මුණ ගැහෙනවා ආලවක සූත්‍රයේදී. පතිරූපකාරී ධූරවා උට්ඨාතා වින්දතේ දනං සච්චේන කිත්තිං පප්පෝති දදං මිත්තානි ගන්තති. අපිට දේවල් ලැබෙන විදි කීපයක් දේවල් ලබා ගන්නට හිතන අයට ඒ දේවල් ලැබෙන ආකාර කීපයක් තමයි මේ ගාථා ධර්මයේ සඳහන් කරන්නේ. පතිරූපකාරී ලෞකික ලෝකෝත්තර ධනයාගේ අධිගමය පිණිස නැත්නම් දියුණුව පිණිස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධූරවා වහා නොතැබූ චෛතසික වීර්යයකුත් උට්ඨාතා
කායික වීර්ය සම්පන්න අසිතිල පරාක්‍රමාන්විත බවකුත් තියෙන්න ඕන කියලා. මොකක්ද මේ කියන්නේ? ලෞකික ධනය ලබන්නටත් ලෝකෝත්තර ධනය ලබා ගන්නටත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක පැත්තකින් අත්හරින්නේ නැති වහා නොතැබූ අත්හරින්නේ නැති මානසික වීර්යයකුත් ඒ වගේම උද්ධාතා කායික වීර්යකුත් තියෙන්නට ඕන කියලා. ඉතින් ඔබ දෙපළ විවාහ ජීවිතයේ පළමු වර්ෂය ගත කරනවා. ජීවිතයේ ඉදිරියට තව බොහෝ කලක් ඔබ දෙපළට එක්ව ජීවත් වෙන්න තියෙනවා. ඉතින් එහිදී අතිශයින්ම වැදගත් ධනය මිල මුදල් අපිට ටික ටික අහිමි වෙනකොට මානව සම්බන්ධකම් වලට යම් බලපෑම් වෙනවා. ඒක තමයි මේ යථාර්ථය මේ ලෝකේ. අර කියන්නේ අගහිඟකම් වැඩි වෙනකොට ආදරය පෑල දොරින් පලා යනවා කියලා. හැමෝටම අදාළ නැති වෙන්න පුළුවන්. හැබැයි එහෙම දේවල් විය හැකි දේවල්. කෙනෙක්ට කියන්න පුළුවන් නෑ අපිට නම් එහෙම උනේ නෑ කියලා. ඔව් එහෙම තාම ශ්‍රේෂ්ඨ ධනය තිබුණත් නැතත් එකිනෙකාට දැඩි ලෙස ආදරය කරන, ගරු කරන, එකිනෙකා බලා ගන්න, එකිනෙකා වෙනුවෙන් දරා ගන්න එහෙම අය ඉන්නවා. එහෙම අය නැත්තේ නෑ. ආදරය කියන මනෝභාවය ස්ත්‍රී පුරුෂයන් තුළ එකිනෙකා කෙරෙහි ඇති වුණාට පස්සේ එහෙම සුවිශේෂී කැපවීම සිද්ධ කරන්නට එහෙම පෙළඹවීම තමන්ගේ මනස තුලින් ඇති වෙනවා. ආගම ධර්මයට අනුව සියදිවි හානි කර ගැනීමට උනන්දු කිරීම හෝ එයට ආශිර්වාද කිරීම කිසිසේත්ම අපි කරන්නේ නැහැ, අගය කරන්නේ නැහැ. නමුත් අපි දැක්ක පසුගිය දවසක එක දුවෙක් තමන්ගේ ආදරණීයයා වියෝ උණු දුකට එයත් ජීවිතය අහිමි කරගන්න තීරණයක් ගන්නවා. එහෙම කරන්න කෙනෙක් පෙළඹෙන එක මනුෂ්‍ය සම්බන්ධකම් බිඳ වැටුණට පස්සේ අහිමි වුණාට පස්සේ එවැනි දේවල් විය හැකි දේවල් දිගටම කරන් යන්න හොඳ දේවල් ලෙස හෝ එහෙම තමයි වෙන්න ඕනේ කියන වගේ අදහසක් අපි කිසිසේත්ම පළ කරන්නේ නැහැ. නමුත් ඒවා විය හැකි දේවල්. එවැනි තීන්දුවක් ගන්න ඒ දුව පොළඹවපු පරිසරයක් ඒ දුවගේ පැත්තෙන් ඇති. එනිසා ආදරය කියන ප්‍රබල චෛතසිකයක්, ප්‍රබල මනෝභාවයක්. ඒ මනෝභාවය තුළ සමහර අය ධනය තියනවද නැද්ද, පහසුකම් තියනවද නැද්ද ආදී කාරණා එතරම් සැලකිල්ලට ගන්නේ නැතිව බොහොම කැපවීම් කරමින් එකිනෙකා එක්ක ජීවත් වෙන්න පුළුවන්. නමුත් සමහර තැනක අපි කොච්චර සාරයක පිහිටල හිටියත් පැවැත්ම කියන ප්‍රශ්නය අපි ඉස්සරහට ආවට පස්සේ, පැවැත්ම කියන ප්‍රශ්නය අපි ඉදිරියට ආවට පස්සේ අපි දන්නේම නැතුව අපි ගාව තියෙන සාරය අපි මනසින් වටිනාකම් දීලා තිබිච්ච දේවල් වලට තිබුණු ඒ වටිනාකම් නැති වෙලා යන්න පටන් ගන්නවා. පැවැත්ම අභියෝගයට යන්නේ. පැවැත්ම අභියෝගයට ලක් වේ. එහෙම අවස්ථා තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා දිනුක්ෂි දුවට
හර්ෂණ තිලකරත්න පුතාට ඔබ දෙපළ ආර්ථිකමය වශයෙන් ලෞකික ජීවිතේ සාර්ථක වීම සඳහා ඔබ දෙපළගෙම මනසේ වීර්ය කියන චෛතසිකය උපදව ගන්න ඕන. මනසේ පළමුවෙන්. මොකද මනසේ වීර්ය කියන චෛතසිකය උපදව ගත්තොත් තමයි ඒක උට්ඨාතා කායික වීර්යයක් බවටත් පරිවර්තනය කරගෙන ඔබගේ අරමුණ කරා ගමන් කරන්න අවශ්‍ය කරන අඛණ්ඩ ශක්තියක් ලැබෙන. මනසේ වීර්යය තියෙනවා. ධනෙ හම්බ කරන්න විතරක් නෙමෙයි. කොයි දෙයට ඉගෙන ගන්න. එකිනෙකා එක්ක අඛණ්ඩව ජීවත් වෙන්න. මේ හැම දෙයකටම මනසින් වීර්යවන්ත වෙන්න ඕන. මම මේක අත්හරින්නේ නැහැ. මම මේක මගේ අරමුණ මම සාක්ෂාත් කරනවා කියන. හිතෙන් මේ වීර්යවන්තකම උපදින්න ඕන. හිතෙන් උපදිච්ච වීර්යවන්තකමක් වුණොත් කායිකව අඛණ්ඩව වීර්ය කරන්න, තරහා ගැනීම කරන්න, කැපවීම කරන්න, ඒ හිතින් උපදවගත්ත නැත්නම් හිත තුල පැන නැගුණු ඒ වීර්යවන්තකම විශාල උපකාරයක් බවට පත් වෙනවා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ ආලවක සූත්‍රයේදී අපිට පෙන්වලා දීලා තියෙනවා. ලෞකික ධනය ඔබ දන්නවා. සප්ත ආර්ය ධනය ලෝකෝත්තර ධනය. මේ ලෞකික ධනය මිල මුදල්, ගේ දොර, ඉඩකඩම් ඒ සියල්ලම. එතකොට ශ්‍රද්ධාව, සීල, හිරි, ඔත්තප්ප, විරිය, ඡාග මේ කියන ආර්ය ධනය ලබන්නට ලෞකිකමය වශයෙන් වූ රුපියල් ඩොලර් ආදී දේවල් හම්බ කරන්න දෙකටම අත්‍යවශ්‍යයි වීර්යවන්ත කෙනෙකු ලෙස ඔබ කටයුතු කරන්නට පෙළඹීම. කම්මැලි වෙලා ජීවිතය ජය ගන්න බෑ. වීර්යවන්තකමෙන් තමයි ජීවිතේ ඕනම අභියෝගයක් ජය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දෙවියෙකුට ඔබට පිහිට වෙන්න පුළුවන් නම්, ආශිර්වාද කරන්න පුළුවන් නම් යම් ශක්තියකට ඊට වඩා ලොකු ශක්තියක්, ආශිර්වාදයක් ඔබේ උත්සාහවන්තකම, ඔබගේ වීර්යවන්තකම විසින් ඔබට ලබා දේවි. අදෘශ්‍යමාන බලවේගයකින් ඔබට ලබා දෙන ජයග්‍රහණ වලට වඩා විශාල ජයග්‍රහණ ඔබ තුල උපදවගත්ත උත්සාහය, වීර්යය නිසා ඔබට අනිවාර්යයෙන්ම ලැබෙවි. එනිසා බුදුදහම මත පදනම්ව මා ඔබට යෝජනා කරන්නේ ඔබේ ජීවිතේ දෙදෙනා එක්ක තවම අවුරුද්දයි ජීවත් වෙලා තියෙන්නේ. තව බොහෝ කාලයක් ජීවත් වෙන්න තියෙනවා. එතනදි තියාගත යුතු දේ තමයි අඛණ්ඩ වීර්යයක්. අඛණ්ඩ වීර්යයක් මානසිකව. කායිකව අඛණ්ඩ උත්සාහයක්. මොකද බාහුවලය අතපය වෙහෙසවන්න ඕන. සමහර වෙලාවට රැකී ආරක්ෂාවලට බස් එකේ කෝච්චියේ යන්න ඕන. සමහර ලාවට පයින් ඇවිදින්න වෙන්න පුළුවන්. දවසේ පැය ගාණක් වැඩ කරන්න ඕන. ඒ හැම එකටම අවශ්‍යයි මානසිකවත් කායිකවත් ලොකු උත්සාහයක්. බුදුදහම යෝජනා කළේ උත්හාන විරියාදී ගත උත්සාහයෙන් සහ වීර්යයෙන් බාහා බල පරිචිත අතපය වෙහෙසවල සේදාවක් කිත්තා නැත්නම් සේදාවක් කිත්තේහි දහඩිය වගුරුවලා නේ දහඩිය වගුරවලා ධම්මිකා ධම්මලත්තා දැහැමිව ඔබ ධනය හම්බ කරන්න ඕන. ධනවත් වීම අවශ්‍යයි. ධනය නැතුව
ලෞකික ජීවිතේ කිසිම ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. ධනය ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා. දාලිත්‍යම් භික්ඛවේ දුක්ඛං කාමභෝගීනං. කාමභෝගී ගිහියාට විශාල දුකක්, දිලි දුකක්. සල්ලි නැත්තම් Tamanට ඕනි දේ කරන්න, අම්මට තාත්තට හරි සලකන්න සල්ලි ඕන. තමන් ළමයි ලපටි හදනකොට ඒගොල්ලොන්ගේ අනාගතය ගොඩනගන්න අධ්‍යාපනය ලබා දෙන්න සල්ලි ඕන. දාලිද්‍යම් භික්ඛවේ දුක්ඛං ගිහිනං කාමභෝගීනං. ගිහියොන්ට කාමභෝගී පංචකාමයේ සොයලා සතුටු වෙන, ඇහැ පිනවලා, කන පිනවලා, දිව නාහය පිනවලා සතුටු වෙන්න හිතන, සන්තෝෂෙන් ඉන්න හිතන කෙනෙකුට දිලිඳුකම දුකක්. ඒ හින්දා ධනවත් වීම බුදුදහම ඔබට යෝජනා කරනවා. ධනවත් වීම එපා කියලා බුදුදහම යෝජනා කරන්නේ වැරදි විදියට විතරයි. හොරකම් කිරීම, වංචා දූෂිත කටයුතු වල නියැලීම් ඒව කරන්න එපා. ඒවා මේ ලෝක වශයෙන් දඬුවම් ලැබෙන. ඒ වගේම සංසාරිකමය වශයෙන් නපුරු විපාක සහිත තමන්ගේ ජීවිතය ලොකු අනතුරකට වැටෙන දේවල්, එවැනි අයහපත් වැරදි ධනෝපායන මාර්ගවල නියැලීම ඒව නොකළ යුතුයි. හැබැයි බුදුදහම යෝජනා කරනවා හැමිව උත්සාහවන්තව ඔබ කොච්චර ලොකු ධනවතෙක් වුණත් ඒක කිසිම වැරදක් නැහැ. ඇත්තටම ඉතාම අවශ්‍ය දෙයක්, හොඳ දෙයක්. ඒක මනුෂ්‍යයින් ලෙස ධනං වින්දතේ, ලෞකික ධනය හා ලෝකෝත්තර ධනය ලබන්ට ඕන. ඒක ලබාගත යුතුයි. ලෞකික සහ ලෝකෝත්තරව ඔබ ධනවත් වෙන්න ඕන. ලෞකික තිබුණට විතරක් මදි උත්සාහෙන්නේ. සද්ධා ධනං, සීල ධනං, ශ්‍රද්ධාව කියන ධනෙ තියෙන්න ඕන. සීලවන්තකම කියන ධනෙ තියෙන්න ඕන. හිරියොත්ප්පියං ධනං, ලැජ්ජාව සහ බය කියන ධනෙ තියෙන්න ඕන. එතකොට ඒ ආර්යයන් වහන්සේලා අගය කරපු ආර්ය ධනයත් ඔබගේ ගාව සාමාන්‍ය රුපියල්, ඩොලර් ආදී දේවල් වලින් ඉහළට යනවා වගේම අර පැත්තත් සමාන්තරව අරගෙන යන්න ඕන. විවාහ වෙන්න පෙර ඉඳලම මේ තරුණ දරුවෝ හොඳට බණ දහම් අහපු, සිල්වන්තව ජීවත් වෙන්න වීරිය කරපු, දම්පැන් දීපු, කර්මය කර්ම විපාකය විශ්වාස කරගෙන වැඩ කරපු දරුවෝ. ඒවා විවාහයෙන් පස්සෙත් පවත්ව ගන්න ඕන දේවල්. කර්මය කර්ම විපාකයේ විශ්වාස කරන එක කොච්චර හොඳද විවාහ ජීවිතේ යහපත් කරගන්න. මොකද කර්මයයි කර්ම විපාකයයි විශ්වාස කරන දුවෙක් කවදාවත් සැමියාගේ මවට පියාට නොසලකා අරින්නේ නැහැනේ. කර්මයයි කර්ම විපාකයයි විශ්වාස කරන පුතෙක් බිරිඳගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට නොසලකා හරින්නේ නැහැනේ. තමන්ගේ අම්මා තාත්තට සලකනවා වගේම තමන්ගේ බිරිඳගේ, තමන්ගේ සැමියාගේ අම්මා තාත්තට සලකන අය බවට, ගරු කරන අය බවට පත් වෙනවා. කර්මයයි කර්ම විපාකයයි පිළිගන්නවා. කාගෙන් දඬුවම් හම්බුනේ නැතත් අපි වැරද්දක් කළොත් අපිට ඒකට විපාක එනවා. ඒවා මේ ලෝකෙදිම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊළඟ භවයකදී හරි වෙන්න පුළුවන් කියන එක විශ්වාස කරන දුවෙක් පුතෙක් කවදාවත් විවාහයෙන් පස්සේ අනේකාගේ අම්මා තාත්තට හෝ ඥාතීන්ට නොසලකා අරින්නෙත් නැහැ. විශේෂයෙන්ම කවදාවත් කර්මය කර්ම විපාකය පිළිගන්න අය කරදර කරන්නේ, හිංසා පීඩා කරන්නේ. අම්මා තාත්තට දුකක් වේදනාවක් දෙන වැඩ, අසහනයක් ඇති කරන වැඩ, ඒගොල්ලෝ අඬවන වැඩ කරන්නේ නැහැ තමන් හිතලා මතලා.
මොකද හේතුව ඒ අය දන්නවා ඒවා නරක දේවල්. ඒ හින්දා ඒ කර්මයයි කර්ම විපාකයයි පිළිගන්න ශ්‍රද්ධාව ඔබ දෙපළ වගේම මේ බණ අහන හැමෝගෙම හිත තුළ ඇතිවිය යුතු දේවල්, ඇති කරගත යුතු දේවල්. එකෙන් ලොකු යහපතක් වෙනවා. ඒ ධනෙ තියෙනකොට, ශ්‍රද්ධා ධනෙ තියෙන. ඊළඟට කවදාකවත් දෙදෙනා එකිනෙකාට බොරුව, වංචාව, කපටිකම් කිරීම නොකළ යුතුයි. අවංකව එකිනෙකාව ඉක්මවා යන්නේ නැතුව කායිකව සහ මානසිකව එකිනෙකාව රවට්ටන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගත කරන්න වීරය කරන්න ඕන විවාහයෙන් පස්සේ. ඒ සීලවන්තකම අවශ්‍යයි. අනෙකාට ආත්ම විශ්වාසයක් ලැබෙනවා. එතකොට ඔබ එක්ක ජීවත් වෙනකොට ඔබ සීලවන්ත කෙනෙකු වීම නිසා අනෙකාට සැනසෙල්ල ජීවත් වෙන්න පුළුවන්. අනෙකාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් ඔබේ ආදරණීයයාට. ඇයි? දන්නව කොතන හිටියත් කා එක්ක රැකී ආරක්ෂා කටයුතු වල නියැලුණා. මගේ බිරිඳ මට වැරද්දක් කරන්නේ නැහැ කියලා. මගේ සැමියා මට වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඒ ආත්ම විශ්වාසය. ඒක කෙනෙකුට දෙන්න පුළුවන් ඔබ අඛණ්ඩව සීලවන්ත වීමෙන්. ඒ ධනවත්කම් සීලය රැක ගන්නත් ලොකු උත්සාහයක් ඕන. මානසිකව ලොකු වීර්යයක් ඕන සීලවන්තව දිගටම ඉන්න. මොකද අපේ මනස වැඩිපුර අපිව උනන්දු කරන්නේ සීල් රකින්න නෙමෙයි. අපේ මනස වැඩිපුරම අපිව උනන්දු කරවන්නේ සිල් කඩන්න, සිල් බිඳින්න. සීලය ශක්තිමත් තියාගන්න මනස උනන්දු කරවන්නේ අපිව. මහා වීර්යයකින් කටයුතු කරොතින් තමයි එතෙන්ට යන්න පුළුවන්. ඊළඟට ලැජ්ජා බය දෙක. ඒක හරි වැදගත්. ඒ ධනවත්කමත් ඇති කරගන්න ඕන හිරියොත්ප්පියන් ධනං කියපෝ. ලැජ්ජාවයි බයයි දෙක. ඒක හරිම වැදගත් බිරිඳක් ලෙස, සැමියෙක් ලෙස. ඒ ලෞකික ජීවිතයේ දේවල් කරදී ඔබ සැමියා සමග, බිරිඳ සමග ඔබේ අදහසක් කියන්න ලැජ්ජ වෙන්න, ඔබේ සිතුවිල්ලක් කියන්න ලැජ්ජ වෙන්න නෙමෙයි මේ කිව්වේ. ලැජ්ජ බයට හැදිච්ච අය කියලා තමන්ගේ කිසිම හැඟීමක්, සිතුවිල්ලක් කියන්නේ නැතුව බිම් බලන් ඉන්න, හිතේ දේවල් හිර කරගෙන ඉන්න මිනිස්සෙක් වීම නෙමෙයි ලැජ්ජ බයට හැදිච්ච අය කියන්නේ. බුදුදහමේ ලැජ්ජ බය කිව්වේ පව් කරන්න බය. බුදුදහමේ ලැජ්ජ බය කිව්වේ අකුසල් කරන්න ලැජ්ජාව සහ බය. වැරදි කරන්න. නීති රීති කඩන්න ලැජ්ජ බය. එහෙම නැතුව තමන්ට එන සිතුවිල්ලක් කියන්න, තමන්ගේ අදහසක් පළ කරන්න ලෞකික ජීවිතේ කටයුතු වලදී එවැනි ලැජ්ජාවක් හානි කරයි. තමන් කැමති දේ අකමැති දේ කියන්න ලැජ්ජ නම්, තමන්ට ඕනි දේ එපා දේ කියන්න ලැජ්ජ නම්, තමන් ප්‍රිය දේ අප්‍රසන්න දේ කියන්න ලැජ්ජ නම්, බය නම්, එතකොට ඒ ජීවිතය අවුල් සහගත එකක්. අතෘප්තිකර සහ මානසිකව පීඩාකාරී එකක් වෙනවා. ඒ නිසා කවදාවත් කතා කරන්න, සාකච්ඡාවේදී, සංවාදයේදී අදහස් එකිනෙකාගේ වමාරු කර ගැනීමේදී, ජීවිතය බෙදා හදා ගැනීමේදී එතෙන්දී නිර්භයව ඉදිරිපත් වෙලා ඒ කටයුතු කරන්න ඕනේ. හැබැයි පව් කරන්න ලැජ්ජ වෙන්න. වැරදි කරන්න බය වෙන්න. එතකොට ඔබ එක්ක අනිකා පැය 24ෙම හිටියත් නැතත් ඔබගේ විශ්වාසයට හානියක් වෙන්නේ. අනිකා ඔබ ගැන තියලා තියෙන විශ්වාසය ඔබෙන් paludu වෙන්නේ. මොකද ඔබ ලැජ්ජ සමාජය ගැන හිතලා නෙමෙයි. ඔබ ලැජ්ජ අකුසලයට.
ඔබ බය අකුසලයට පාපයට ඔබ බය. එතකොට වැරද්දට බය එක්කෙනා වලකින්නේ වැරද්දෙන් වරදින් වලකින. ඒක කොච්චර ලොකු රැකවරණයක්. ඒ නිසා බුදුදහම යෝජනා කරපු ඒ ලෞකික සහ ලෝකෝත්තර කියන උභය ධනයම ආකාර දෙකකින් යුක්ත මේ ධනවත්කම ඔබ ජීවිතය ඇති කරගන්න ඒක අවශ්‍යයි. ධනවත් වෙන්න ඕන. ඒ හැම පැත්තකින්ම පොහොසත් වෙන්න ඕන. වින්දතේ ධනන්නේ ලෞකික සහ ලෝකෝත්තර ධනය ලබා ගන්න ඕන. හරිම අවශ්‍ය දෙයක් ඔබගේ ජීවිතේ තාම සතුටින් සහ සාර්ථකව ඉස්සරහට ගෙනියන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සච්චේන කිත්තිං පප්පෝති. සත්‍ය හේතු කොටගෙන ඇත්තකීම කරන කොටගෙන ඔබගේ කීර්තිය ඇති වෙන්න ඕන. කිව්වේ ඔබ ගැන හොඳ සිතුවිලි කෙනෙකුට උපදින්නේ ඔබ ඇත්ත කතා කරන. විවාහ ජීවිත ගත කරන අය සමහර අය මට ඉතින් කියලා තියෙනවා අවංකව ආමුදුරෝ ලබන්නට කිව්වට ප්‍රායෝගික ජීවිතයේදී එහෙම ඇත්ත කියා හැමතිස්සෙම ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා අපිට බිරිඳට වුණත් සැමියාට වුණත් බොරු කියන්න වෙනවා සමහර තැන්වල කියලා. ඒක ඔබ තීරණය කරන්න. එහෙම බොරු කියලා ඉන්නේ ඔබට පහසුද අපහසුද? ඒක සතුටින් ඉන්න තියෙන ක්‍රමයක්ද අසහනය වැඩි වෙන ක්‍රමයක්ද බයෙන් ඉන්න වෙන ක්‍රමයක්ද කියලා ඔබ තීරණය කරන්න. බුදුදහමට අනුව මට කියලා දෙන්න පුළුවන් දේ තමයි අනිකාගේ හිත තුළ ඔබ ගැන හොඳ සිතුවිලි ඇති වෙන්න. ඔබ ගැන කීර්තියක් කැමැත්තක් ප්‍රියමනාප බවක් ඇති වෙන්න. හරිම වැදගත් ඔබ ඇත්ත කතා කරන කෙනෙකු වෙන්න. මොකද බොරු කියන්න පුළුවන් වුණාට පස්සේදී බොරු කියන එක අපේ ජීවිතය බවට පත් වුණොත් එතකොට අපිට ඕන දෙයක් කරන්න පුළුවන් වෙනවා. ඕන දෙයක් කරන්න. මොකද ඕන දෙයක් කරලා නොකල යුතු ඒවා කරලා නොයා යුතු ගමන් බිමන් ගිහිල්ලා නොහැසිරිය යුතු විදියට හැසිරෙලා ඊළඟට එහෙම මම කරේ නෑ කියලා බොරු කියන විතරයි එතකොට තියෙන්නේ. ඒ කියන්නේ බොරු කියන මනුස්සයාට කරන්න බැරි අකුසලයක් නෑ. මම ඔය බෝධිසත්ව චරිතය කියවද්දී මට දැක ගන්න ලැබිලා තියෙන එකක් තමයි බෝධිසත්ව අවදියේ පාරමී පුරද්දී බෝධිසත්වයන් වහන්සේගේ අතින් අකුසල් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රාණඝාත, හොරකම්, වැරදි කාමයේ යෙදීම් ආදී අකුසල් සිද්ධ වෙච්ච බවට තොරතුරු තියෙනවා. ඒ වගේම විශේෂ කරුණක් ලෙස මම දැකලා තියෙන දෙයක් තමයි බෝධිසත්වයෝ ඒ පාරමී පුරද්දී කැඩෙන්නේ නැතුවම ආරක්ෂා කරලා තියෙන සිල්පදය වන්නේ මේ මුසාවාදයෙන් වැළකීම, බොරුවෙන් වැළකීම. ඒක මම දැකලා තියෙනවා මේ බෞද්ධ සාහිත්‍ය බුද්ධ චරිතයට අදාළ බෝසත් චරිතයට අදාළ ලියවුණු පොත්පත්වල
ඒ වගේම බොහෝ ස්වාමින් වහන්සේලාගේ පැරණි උතුමන් වහන්සේලාගේ ධර්මදේශනාවලදීත් මම ඒ කරුණ අහලා තියෙනවා බෝධිසත්වයන් වහන්සේගේ පාරමී කාලය තුල බොරු කීමෙන් වැළකීම කියන සිල්පදය අඛණ්ඩවම ආරක්ෂා වුණා කියලා. ඒ හින්දාම භාග්‍යවතුන් වහන්සේගේ වචනයේ විශේෂ ගුණ ශක්ති උන්වහන්සේගේ මේ භවයේ ඒ බුද්ධ වචනයට ඒ මහා ශක්තියක් ලැබෙන්න ඒ පාරමිතාවේ හඬ ඒ විදියට ලැබෙන්න ඒ වචනවල තහවුරු කරන සුළු තාම නිර්වුල් ප්‍රකාශන ශක්තියක් ලැබීම ආදී බොහෝ දේවල් වලට හේතු වෙලා තියෙන්නේ ඒ කරුණයි කියන එක මම බණ දහම් වලදී ඉගෙනගෙන තියෙනවා. මං හිතනවා කවුරු කොයි විදියට තර්ක කළත් එකට ජීවත් වෙන දෙන්නෙක් බොරු කියන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි කියලා. එක ගෙදරන ඉන්නේ. එක ගෙදර ඉන්නකොට මේ දුර ඉඳන් ලොකු හමු වෙන්නේ අවුරුදු ගානකට වගේ දුරක ඉඳන් තිබෙන බැඳීම් වල වගේ නෙමෙයි. එක ගෙදර ජීවත් වෙනකොට ඔබට මහ පීඩාවක විඳින්න වෙනවා. දුර හිටියත් බොරු කියන්න හොඳ නැහැනේ. කොච්චර නරකයි තනිකාව රවට්ටනේ. එච්චර දුර ඉන්න මිනිස්සෙකු විශ්වාස කරන් ඉන්න කෙනෙකුව රැවට්ටුවොත් ඒක නරක දෙයක්. නමුත් එකම ගෙදර ඉන්නකොට බොරු කිය වංචා කර කපටිකම් කර ඉන්නවා කියන එක ඒක කරන මිනිහට තමයි ලොකුම දඬුවම. විශ්වාස කරන් ඉන්න මිනිස්සයාට ප්‍රශ්නේ වෙන්නේ හොර එලි වෙච්ච දවසට විතරයි. විශ්වාස කරන් ඉන්න එක්කෙනාට එතකොට තමයි අසහනයක් එන්නේ මාව රවට්ටලා කියලා. එතකන් යාට ප්‍රශ්නයක් නැහැනේ. යා හිතන් ඉන්නවා මෙයා හොඳයි කෙනෙක්, මෙයා වංකයි කෙනෙක්, මෙයා මට බොරු කියන්නේ නැහැ, මෙයා මට කපටිකම් කරන්නේ නැහැ, මෙයා මට වංචාවල් කරන්නේ නැහැ. එයා සනසීමෙන් ඉන්නවා. හැබැයි බොරු කරන එක්කෙනා, කපටිකම කරන එක්කෙනා, වංචාව කරන එක්කෙනා හැම තිස්සෙම තැවි දැවි බයෙන් අසහනෙන් පීඩා විඳ ජීවත්. ඒ හින්දා තමයි ඔබට මා යෝජනා කරන්නේ පුළුවන් උපරිම උත්සාහ කරන්න ගේ ඇතුලේ සත්‍යවාදීව ජීවත් වෙන්න. සත්‍යය කතා කරන කෙනෙක් වුණොත්, සත්‍යවාදී කෙනෙක් වුණොත් ඔබ ඊටාම කීර්තිමත් කෙනෙක් වෙයි. අපේ භාග්‍යවතුන් වහන්සේගේ කීර්තිය තවමත් පැතිරෙන්නේ. කියන්නේ තවමත් මේ මොහොතේ ලෝකේ මහා ප්‍රඥාවන්ත බුද්ධිමත් උගත් මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඒ දහම වටා එකතු වෙන්නේ, රැස් වෙන්නේ ඇයි? මේ බුදුහාමුදුරුවෝ කියපුවා ඇත්ත නිසා. මේ ගුරුවරයා ඇත්ත කියලා තියෙනවා. අපිව රවට්ටලා නැහැ. අපිව අතරමං කරලා නැහැ. ඒ විශ්වාසය තමයි ඒ වචන තමන් ප්‍රැක්ටිස් කරලා බලනකොට ඒවා ඇත්ත කියලා තේරුණාම බුදුහාමුදුරුවෝ වටා පිරිස් රැස් වෙනවා. මතක තියාගන්න. ඔබ ඇත්ත කියන බිරිඳක් වුණොත් සමහර විට ඔබේ සැමියාට වඩා ඔබේ සැමියාගේ පවුලේ අය ඔබට ආදරේ වෙයි දවසක. අවංකකමට දවසක. ඔබේ බිරිඳ සමහර වෙලට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත්
බිරිඳගේ මව්දෙමව්පිය ඔබ දිගටම අවංකව ඉන්න කෙනෙක් කියලා තේරුණොත් බොරු කියන්නේ නැති ඇත්ත කතා කරන දවසක ඔබට ගොඩක් ආදරේ වෙනවා. ඒක හරිම ඔබගේ ජීවිතයට මහා ආශිර්වාදයක් වෙයි ඔබ දිගටම ඇත්ත කියලා තියෙන එක. ලොකු ආශිර්වාදයක් වෙයි. බොරු කියලා තියෙන එක කවදාකවත් ආශිර්වාදයක් වෙන්නේ නැහැ. කවදා හරි හුනියමක් බවට පත් වෙනවා. يعني අපි බොරු කියලා තිබුණම ඒක අපි දන්නේම නැතුව ඒක අපිට මේ හුනියමක්. මේ කාලේ හරියට යනවනේ හුනියන් යන්ත්‍ර මන්ත්‍ර ගැන සාකච්ඡානේ. ගොඩාක් ඒවා මම දකිනවා YouTube එකේ. ඉතින් මම කියන්නේ ලොකු හුනියමක් වෙනවා ඔබ විවාහ ජීවිතයේදී එකිනෙකාට බොරු කියලා තිබුණොත් ආයේ කාටවත් ඇවිල්ලා අමුතුවෙන් හුනියම් කරන්න ඕනේ නැහැ. ඒ හුනියම තිබිලා යට වෙලා ඒක මේ අර පොළව යට වල දාපු හුනියම් වගේ මේ මතු නොවී තියන්නේ නැහැ. සමහර හුනියම් පොළව යට වල දාපුවා මේ අවුරුදු පරම්පරා 2-3 යනකම් දන්නේ නැහැ කියනවනේ. එහෙම හුනියම් කරන්න පුළුවන් නම් මම දන්නේ නැහැ ඒක. මට ඔබට කියන්න ඕන මේ ඔය අනිකාව රවට්ටන, වංචා කරන, බොරු කරන, කපටිකම් කරන වගේ හුනියම් ඒක ඊටාම ඉක්මනින් ඒක උඩට එනවා. එදාට ඔබ කියපු ඒ වචන ඔබටම අනතුරක් වෙලා ආපිට එනවා. ඒ හින්දා පුළුවන් උපරිම වීරය කරන්න. අනිකාව බොරු කියලා රවට්ටන්නේ නැතුව ගිහි ජීවිතේ ගෙවා ගන්න මේ කියන්නේ මේ හැමෝම නොරවටා ඉන්න පුළුවන් නම් විශිෂ්ටයිනේ. වැඩ කරන තැන අයවත්, මග තොටේ අයවත්, අසල්වැසියවත් කවුරුක්වත් රවට්ටන්නේ නැතුව ඉන්න පුළුවන් නම් විශිෂ්ටයි. ඒක ගැන වර්ණනා කරන්න වචන නැහැ. එච්චර යන්න අමාරු නම් අඩුම තමන් විවාහ කරගත්ත බිරිඳට සහ සැමියාට බොරු නොකිය ඉන්න උත්සාහ කරන්න. ඒකටත් උත්සාහය ඕන. එතකොට ඔබට තියෙන කැමැත්ත ඔබත් එක්ක ඉන්න තියෙන ඕනෑකම දිගටම තියෙන. එතකොට දැන් අනිත් පැත්තත් කියන්න ඕන. දැන් කවුරු හරි කෙනෙක් ඇත්ත කිව්වට පස්සේදී ඒක අල්ලගෙන ජීවිතේ පුරාම මරාගෙන කන මෝඩයෝ වෙන්නත් එපා. දැන් සමහර අය ඇත්ත කියලා ඉන්න කැමති. හැබැයි ඇත්ත කියලා ඉන්න කැමති නැති ප්‍රධාන හේතුවක් ලෙස බොහෝ අය කියන්නේ ඇත්ත කියපු වෙලේ ඉඳන් අවුරුදු ගණන් එක දිගට ඔළුව කණ්ඩෙනවා කියලා. රණ්ඩු කරනවා, මතක් වෙන වෙලාවට හින් පාස් කරනවා. ඒක කරන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබගේ ගාව තවත් බොරුකාරයෙක් ඔබ හදාගන්න. කවුරු හරි මොකක් හරි දෙයක් කරලා තියෙන්න පුළුවන්. ඒක ඔබට ප්‍රිය නැති වෙන්නත් පුළුවන්. ඒක ඔබට වේදනාකාරී වෙන්නත් පුළුවන්. හැබැයි ඔබට ඇත්ත කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් මම කරලා තියෙනවා, මගෙන් වුණා කියලා අවංකව කිව්වොත් ඒක අල්ලගෙන ජීවිතේ පුරා හිංසා කරන්න යන්න එපා. එතකොට ඔබ දන්නේම නැතුව ඉතුරු සියලු දේවල් ඔබට හංගන්න, වහන්න පටන් ගන්න. ගොඩාක් පිරිමි අය බිරිඳට බොරු කියන්න පෙළඹෙන හේතුවක් ලෙස මට පිරිමි අය මා එක්ක කියලා තියෙනවා, හාමුදුරනේ ඇත්ත කියන්න බෑ ඔබ වහන්සේලා මොනවා කිව්වත්. ඊට පස්සේ හරි නපුරු විදියට ගෙදර කටයුතු වෙන්න පටන් ගන්නේ, හරියට රණ්ඩු කරනවා. එතකොට අර සමහර ලොකු ඇතුලේ තියන් ඉන්න ලොකු දේවල් එළියට දාන්න කලින් මිනිස්සු මේ චූටි දේවල්, ඒ කියන්නේ හානිය අඩුම ඒවා තමන්ගේ ජීවිතේ
රහස් විදියට තියෙන චූටි දේවල් කියලා බලනවා. ඉතින් එහෙම කිව්වම සමහර අය යක්ෂයෝ යක්ෂණියෝ වගේ ප්‍රතිචාර දක්වනවා. එතකොට වෙන දේ තමයි ඉතුරු කොටස සම්පූර්ණයෙන්ම කාපට් එක යටට යනවා. ආයේ ඒවා එළියට එන්නේ නැහැ, මතක තියාගන්න. හංගන් ඉන්නවා. හංගන් ඉන්නවා. ඔබ ගාව ඉන්නේ එතකොට රංගපාන මිනිස්සු. ඒක ඔබ කරගන්නේ ඔබගේ යම් වරදකින්. මොකද ඔබගේ වරද ඒකේ තියෙන. ඔබගේ වැරද්ද. ඔබගේ වැරද්ද තමයි ඔබ ඇත්ත කියන කෙනාට හිංසා කරනවා නම් ඇත්ත කිව්වට පස්සේ ඒ එලිතරව් වෙච්ච ඇත්ත නිසා ඔබට අසාධාරණයක් වෙලා නම් ඒක සාකච්ඡා කරන්න. කතා කරන්න. හැබැයි ඒක ඉවර වෙනවා. මොකද වැරද්ද කරපු කෙනා විසින්ම ඇත්ත කිව්වේ නැත්තම් ඔබ දන්නේ නැහැ. ඔබ කවදා හරි දැනගන්නකොට කොච්චර රැවටිලා ඉන්නද. එතකොට යම් කිසි කෙනෙක් අවංකව ඔබට දෙයක් කිව්වොත් මම ඔබට යෝජනා කරන ඔබ ඒක ඇක්සෙප්ට් කරන්න කියලා. ඒ ඇත්තට ඔබ ගරු කරන්න පටන් එහෙම ඇත්තක් කියපු එක ගැන ස්තුතිවන්ත වෙන්න. නැතුව ඔබට තව තවත් බොරු කරන තත්වෙට අනිකාව පොළඹවන්න එපා කියන එක තමයි මගේ යෝජනාව. ලෞකික ජීවිතවල තියෙන ප්‍රශ්න මට තේරෙන්නේ නැහැ ගොඩක් ඒවා. ඒ වුණත් ගිහියෝ අවංකව මා එක්ක කියලා තියෙන කරුණුත් එක්ක ගත්තම මං හිතනවා ඔබ මේ ගැන හිතන එක හොඳයි කියලා. මොකද එහෙම පැතිත් තියෙනවා ජීවිතේ. සමහර අය ඇත්ත කියන්න කැමති, ඇත්ත කියන්න බයයි. ඔක ගොඩක් ළමයින්ට වෙනවා මේ ඇත්තටම කිව්වොත් අධික සැර අම්මලා තාත්තලා ඉන්නකොට ළමයිකටම ගාන යක්කු වගේ කොහොමිටි අරගෙන එන අම්මලා තාත්තලා හෝ ගුරුවරු ඉන්නකොට ඒ ළමයි ජීවිතේම මේ බොරු කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ඇත්ත කියන්න බයයි. ඒ ඇත්තට හිංසාවක් ඒක. එතකොට එහෙම ළමයෙකුට ඒක ඇඩික්ට් වෙලා ගියොත් එයාගේ මුළු ජීවිතේටම ඒක බලපාන්න උනත් ඉඩ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා ඔබ දෙපළ දුවදරුවෝ හදන කාලෙට උනත් මම යෝජනා කරනවා ළමයෙකුට පුළුවන් තරම් ඒගොල්ලෝ මොන දේ කරලා ආවත් කරපු දේ කරපු විදියට ඔබගේ ගාව කියන්න හිතෙන මට්ටමට ඔබගේ ගෙදර විවෘත නිදහස් සහ ඇහුම්කම් දෙන තැනක් බවට පත් කරගන්න. ඒක ඔබට හොඳක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක ඔබට හොඳක් වෙයි කියලා මම විශ්වාස කරනවා. කෙසේ නමුත් සත්‍යවාදියා එයා කීර්තිමත් මිනිසෙකු බවට පත් වෙනවා කියන එක තමයි ආලවක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන්නේ. අන්තිම කාරණා. දදං මිත්තානි ගන්තති. යාළුවෝ ඇති වෙන්න නම් අපි ඉතින් පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඔබට යාළුවෝ ඇති වෙන්නේ ඔබ පරිත්‍යාගශීලී වුණොත්. ඔබත් එක්ක කවුරුත් මිතුරු වෙන්නේ ඔබ ලෝභ නම්. ඔබ මේ අධික තණ්හාවක් සහිත වත් මිටක දෙයක්වත් කාටවත් දෙන්නේ නැති කෙනෙකු නම් මතක තියාගන්න එතකොට ඔබට කවුරුත් කැමති නැහැ, කෙනෙක්වත් කැමති නැහැ. ඔබ කොන් වෙනවා. මේක දැන් දුවට ගත්තොත් දිනුක්ෂ දුවට ගත්තොත් එක හොඳ දෙයක් වෙයි. ඔබ ඔබගේ
සැමියාට එයාගේ අම්මා තාත්තට සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් ඒගොල්ලොන්ට පරිත්‍යාගශීලී කෙනෙකු ලෙස කටයුතු කරොත් ඒ පවුලේ අයට ඔබ මිතුරියක් වගේ දැනෙන. ඒ පුතා ඒ සෝමසිරි පවුලේ පින්වත් මව් දෙමව්පියන්ට යන්නේ සොහොයුරිය ඇතුළු ඇත්තන්ට පරිත්‍යාගශීලී කෙනෙක් වුණොත් ඔබ හරි මිතුරු කෙනෙක් ලෙස ඒ ගෙදර අයට දැනෙයි. ඔබ ගැන හැඟේ. ඒ කියන්නේ අපිට අනිකා ප්‍රිය වෙන්න අපි මිත්‍රත්වයෙන් අපිව එකතු කරගන්න හේතුවක් තමයි අපි පරිත්‍යාගශීලී අය දන් දෙන අය අනිත් අයට දේවල් පිරිනමන අය ඒක හරිම වැදගත්. හැමදේම හංගගන්න කාටවත් දෙන්නේ නැති තනියෙන් කන එහෙමත් ඉන්න පුළුවන් ජීවත් වෙන්න එහෙම බැරි නෑ එහෙම ඉන්න පුළුවන්. හැබැයි කවුරුත් නෑ එතකොට. ඉතින් සමහර කෙනෙක් තර්කයක් ගේන්න පුළුවන්. ඉතින් අපි උදව් කරන්න ඕනද මේ යාළුකම් පවත්වන්න. එතකොට යාළුකම කියන්නේ උදව් හම්බුනොත් ලැබෙන එකක් විතරද? එතකොට උදව් ලැබෙන්නේ නැත්නම් එතන යාළුකම නැත්නම් උදව් ලැබෙන්නේ නැති වෙලාවට ඒක යාළුකමක්ද? මෙහෙමනේ තියෙන්නේ. ඔබ යාළුකම් පවත්වන්නේ කෙලෙස් සහිත මිනිස්සු එක්කනේ, මහරහතන් වහන්සේලා එක්ක නෙමෙයිනේ. මහරහතන් වහන්සේලා නම් නිස්සරණ අධ්‍යාසයෙන් ඔබට කල්යාණ මිත්‍රයෝ වෙලා ඉඳීවි. අනික් සියලු දෙනාම යාළුකමක් මිත්‍රත්වයක් හිතවත්කමක් පවත්වනවා නම් ඒ අනිකාගේ මොනවා හරි අපේක්ෂා කරනවා. ඔබ හිතුවොත් එහෙම මාත් එක්ක යාළුකම් කරන්න දෙන අය ඔක්කොම නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව ඉන්න ඕන කියලා ඉතින් තනියම තමයි ඉන්න. එහෙම ඉන්න බෑ. මේ ලෞකික කෙලෙස් සහිත ලෝකෙ එහෙම ඉන්න බෑ. එහින්දා මිත්‍රයන් ලැබෙනවා පරිත්‍යාගශීලී අයට කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතනදී අපිට කියලා දීලා. දැන් ලස්සන කරුණු 4ක් ජීවිතේට ඉගෙන ගත්තා. සමාන කරුණු 3ක් නේ ඉගෙන ගත්තා. ලෞකික ලෝකෝත්තර ධනය ලබන්න ඕන නම් මානසිකවත් කායිකවත් වීරවන්ත වෙන්න, කීර්තිමත් වෙන්න ඕන නම් ඇත්ත කතා කරන්න, ඊළඟට යහළුවෝ ඕන නම් පරිත්‍යාගශීලී වෙන්න. ලස්සන කරුණු 3 මතක තියාගන්න ඕන ජීවිතේ. තාම ශ්‍රද්ධාවෙන් අද දවසේ දිනෝක්ෂි සෝමසිරි දුවත්, හර්ෂණ තිලකරත්න පුතත් විවාහ ජීවිතේ පළමු වර්ෂය පළමු සැමරුම වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිත කරගත්තේ. තාම ශ්‍රද්ධාවෙන් ඔබ දෙපළ ධාර්මිකව හම්බ කරන ධනය ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝ රත්නයට දානමාන ආදිය සකසා ගන්නටත් පරිස්කාර ලෙස පරිත්‍යාග කරලා පූජාවකුත් සිද්ධ කරලා වගේ ධර්ම දානමය පින්කමකුත් සිද්ධ කරලා ගොඩක් පින් සිද්ධ කරගත්තා. රැස්වුණු සියලුම පින් කුසල් ඔබ දෙපළට ආශිර්වාද කරන දෙවියන්ට අනුමෝදන් කරමු. ඉෂ්ඨකාමී පින් කැමති උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. තම්මට, අම්මලා දෙන්නට, තාත්තලා දෙන්නට, නැගණිය ඇතුළු කොට පවුලේ සියලු දෙනාටත් ඔබ දෙපළට චිරාත් කාලයක් සතුටින් ජීවත් වෙන්න, නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න ඔබ හැමට දෙවියෝ උපකාර කරත්වා. බණ අහපු හැමෝටම ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ ෆුජි සුගත සේනාසනය කියන උතුම් පිම්බිම්හි නිර්මාතෘවර ඒ සේනාසනයන් ආධිපත්‍ය ඔබවන අපේ සහෝදර
පුරුළුනිකවැව සුදම්ම ස්වාමීන් වහන්සේට, සේනාසනාධිකාරී අපේ අම්පිටියේ සද්ධාවාස ස්වාමීන් වහන්සේට, සේනාසනයේ වැඩ සිටින අපේ සහෝදර ශාස්ත්‍රපති පණ්ඩිත ඇතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුවන් ඇතුළු කොට මහා සංඝරත්නයටත් සියලු යහපත වේවා, කරදර බාධක දුරු වේවා, සිතක් ශාන්තියක් වේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා කියන සිතින් දෙවියන්ට පින් අනුමෝදන් කරනු. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ දෙපළගෙම නමින් මියගිය පුවත් අම්මලා සියල්ල වෙත්නම් ඒ සියලු දෙනා මේ පින්වත් කරගනිත්වා, සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. ඔබ අපේ ඥාතීන් නිවන් දකිත්වා කියන සිතින් ඥාතීන්ටත් සාදු කියලා පින් දෙමු. අවසාන වශයෙන් ඔබ අප හැමට දෙවියන්ට මියගිය ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. ජීවිතේ පුරාම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් බවට, නිරෝගී බවට, සුවපත් බවටම පත් වෙත්වා. සාදු සාදු සාදු.